අයිබන් කියලා පිළිගන්නවා කරලි බලන හැමෝම අද අපි ආවා ස්පෙෂල් කතා බහකට පොඩ්ඩක් ඇඩිලේට් පැත්තට විශේෂිත පුද්ගලයෙක් කතා කරන්න. ඉතින් අපි මේ ඉන්ටර්විව් එකට මේන් හේතුව තමයි පෞගිය මාසේ ශ්‍රී ලාංකිකයෙකුට ඇඩිලේඩ් ගවර්නර්ස් වොලන්ටියර් කියන කැටගරි ස්පෙෂල් ඒ කැටගරි එකේ අවෝඩ් එක හම්බුණා. ඉතින් අපි එතුමන් එක්ක කතා කරමු තමයි අද පොඩ්ඩක් ආවේ. මෙතන ඉන්න අපිත් එක්ක ඇඩිලේඩ් ලක්හඬ නිර්මාතෘ 2020 ඇඩිලේඩ් ගවර්නර්ස් වොලන්ටියර් කියන කැටගරි එකේ අවෝඩ් එක වින් කරපු නයන් පෙරේරා මෙතුමන් අයිබන් කියලා පිළිගන්නවා. අයිබන් මල්ලි. ඉතින් අපි මේ අවෝඩ් එක ගැන මේ දේවල් ටික කතා කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අපි නිකන් පටන් ගමු. මේ කට්ටිය වල දැනගන්න කැමති දන්න කට්ටිය ඉන්නවා මේ ඔයාගේ පෞද්ගලික තොරතුරු සහ ඔයාගේ ජීවිතේ කොහොමද ගෙවුනේ කියලා අපි පොඩ්ඩක් මුලින් කතා කරමු. නිකන් අපි ගියොත් එහෙම ළමා කාලේට එහෙම කොහොමද ළමා අවදිය ගෙවුනේ ළමා කාලේම අපි පටන් ගමු. ඔව් කතාව. මම ඇත්තට ඉතින් ලංකාවේ ඉඳලා තමයි ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ. ඉතින් මම ලංකාවේ ගම්පහ තමයි මගේ ගම. මේ පුංචි කාලේ හැදුනේ ගම්පහ. මේ වගේම මම කොළඹ නාලන්දා විද්‍යාලයේ තමයි මගේ අධ්‍යාපනය සඳහා ගියේ. ඉතින් ලංකාවේ මූලික අධ්‍යාපනය කළා. අධ්‍යාපනය අවසන් කරාට පස්සේ තමයි මම 1995 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට එන්නේ. ඉතින් ලංකාවේ ඇත්තටම මගේ පාසල් ජීවිතේ පාසල් අවදීත් ඉතින් බොහොම ක්‍රියාකාරී වශයෙන් පාසලේ කටයුතු කළා. මේ වගේ පාසල ගැන පොඩ්ඩක් මතක් කරොත් පාසලේ කොහොමද ක්‍රියාකාරීව වැඩ කරේ ඉන්නවන්ද කියලා. ඇත්තටම පාසලේ මම මගේ මුළු පාසල් ජීවිතේ මම කොළඹ නාලන්දා විද්‍යාලයේ තමයි ගත කළේ. ඉතින් ඒ කාලේදී අපි විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වගේම පාසලේදීත් අපේ ඔය මේ නොයෙකුත් සංගම් වලට සම්බන්ධ වෙලා ඒ අපි කරන ප්‍රජා සේවාවන් පාසලෙන් කළා. ඉතින් මම හිතන්නේ ඒක අපිට පසු කාලයේදී උදව්වක් වුණා මේ කටයුතු කරන්න. ඒ වගේම නාලන්දා විද්‍යාලයේ මම 95 වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් මම කටයුතු කළා නාලන්දාවේ. ඉතින් ඉන් පසුව තමයි මම මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලට පැමිණි. දැන් රටකට මුලින්ම ඇති මම හිතන්නේ තරුණ අවදියේම අවුරුදු 20න් වගේ එන්නේ නැත්තේ. 20 වගේ එද්දී අලුත්ම රටක් අලුත්ම එක්ස්පීරියන්ස් එකක් අම්මලා තාත්තලා අයින් වෙලා අපි තනියම ඉන්නේ රටකට මුලින්ම ඇති කොහොමද සුන්දර සහ අමිහිරි අත්දැකීමුත් ඇති. පොඩ්ඩක් මතක් කරොත් නිකන් යගේ සුන්දර සහ අමිහිරි අත්දැකීමක් මොන හරි මේ රටකට අලුතෙන්ම කෙනෙක් විදිහට එද්දී. ඇත්තටම මල්ලි දැන් අපි මුලින්ම රටකට එනකොට මම හිතන්නේ අපි හැම කෙනෙකුටම තියෙන අත්දැකීම තමයි මොකද අපි එන්නේ නොදන්න තැනකට නොදන්න පළාතකට නොදන්න පිරිසක් ඉන්න තැනකට. ඉතින් මට යම්කිසි ආකාරයකට පොඩි හෝ මට වාසනාවක් තිබුණා. මොකද මගේ මාමා මෙල්බර්න් වල හිටියා. ඉතින් ඒ නිසා මට අර පොඩි මේ බයගතිය අඩුවීමක් තිබුණා. මොකද මම දන්නවා කියන්නේ මම දන්න කෙනෙක් ඉන්නවා කියන එක. නමුත් ඒ වුණාට අපි පොදුවේ ගත්තම හැම දෙයක්ම අලුත්. ඒ කියන්නේ පරිසරය අලුත්, කරන්න තියෙන දේවල් අලුත්. ඉතින් අපි දන්නේ නැහැ මොන විදිය වෙනවද කියන එක. ඉතින් ඒ නිසා මේ හැම මේ කියන්නේ සියලු බලාපොරොත්තුත් එක්ක තමයි ආවේ නොදන්නා පරිසරයක් නිසා. ඉතින් ඇවිල්ලා මට මතකයි මුලින්ම මම ඕස්ට්‍රේලියාවට ආවම මට මුලින්ම තිබිච්ච දේ තමයි මේ අර ඇක්සන්ට් එක කියලා කියන්නේ අපි ඉංග්‍රීසි කතා කළාට ඉංග්‍රීසි භාෂාවේ දැන් මෙහෙ කතා කරන විදිහ සමහරවිට අපිට තේරුම් ගන්න අමාරුයි. ඉතින් මම මුලින්ම මෙල්බර්න් වලට එනකොට මම රෙකෝඩ් එකක් අරගෙන ආවා. මොකද දැන් විශ්වවිද්‍යාලයට ගියාම ඒතර රෙකෝඩ් එකෙන් ඒක රෙකෝඩ් කරගෙන ගිහිල්ලා ඉමින්සර් එක ආවම තමයි අපිට මේ පුළුවන්කම තියෙන්නේ මේ කතා කරන භාෂාව මොකද මුලින්ම අපි භාෂාව දැනගන්න එපා. ඉතින් එතකොට ඉංග්‍රීසි ඒ ගැටලුව තිබුණා. ඊළඟට අපිට දැන් මේ පරිසර පුරුදු වෙන්න ඕනේ. මොකද අපිට ලංකාවේ මේ රස්නේ කාලගුණේ සීත කාලගුණේ මේ අපිට ඍතු හතරක් නැහැනේ. වැසි කාලගුණය සහ මේ වියලි කාලගුණය. ඉතින් අපිට එතකොට ඒකට පුරුදු වෙන්න ඕනේ. මොකද වින්ටර් එකේ අපි ඊට යනකොට සීතලට හරියන විදිහට අරන් යන්න ඕනේ. සමර් එකට යනකොට ඒ විදිහට අරන් යන්න ඕනේ. ඉතින් අපිට ඒවට පුරුදු වෙන්න තිබුණා. ඊළඟට සාමාන්‍ය පරිසරය අනිත් කටයුතු දැන් අපි මේ මොනවද පාසලට යනකොට ඒ පාසලේ කටයුතු වලට පුරුදු වෙන්න වෙනවා. අපි කියන්නේ දැන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට වඩා වෙනස් විදියකට තමයි මේ රටවල් වල කටයුතු කරන්නේ.
ගොඩක් කලාට මම දකින්නේ කියන්නේ අපිට මෙහ ගොඩක් ස්වාධීනයි අපිටම කරුණු හොයාගෙන අපි ඒ කටයුතු කරන්න ඕනේ මේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ විශ්වවිද්‍යාල පසුබිම කොහෙත් ඒ ආකාරයෙන් තමයි තියෙන්නේ. ඉතින් අපිට ඒතකොට දැන් අපි ඒකට පුරුදු වෙන්න ඕනේ. ඒ විදිහට ඒතකොට ඒ දේවල් ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තාක්ෂණය අපිට අලුත්. මොකද අපි ලංකාවෙන් එනකොට 95 දී ලංකාවේ පරිගණකය කියන එක පොදුවේ පාවිච්චි වෙන දෙයක් නෙමෙයි. ඉතින් එතකොට අපි මෙහි ඇවිල්ලා ඒ දේවල් ගැන ඉගෙන ගන්න මේ හැම දෙයක්ම අලුත් දෙයක් හැටියට තමයි සිදු වෙන්නේ. ඉතින් එතකොට අපි ඒ දේවල් ඉගෙන ගන්නවා එක්කම ඊට පස්සේ අපි දැන් ලංකාවේ ඉන්නකොට අපි සාමාන්‍යයෙන් අපි මෙහි කියන්නේ part time jobs කියලා ඒව කරන්න අවස්ථාවක් නැහැ. අපි ගෙවල් වලින් අපිට අවශ්‍ය දේවල් ලබා දෙනවා දෙමව්පියෝ. ඉතින් අපිට තියෙන්නේ පාසලට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කරන්න. නමුත් මෙහාම අපි හැම කෙනෙකුටම පොඩි part time job එකක් කරගන්න සිද්ධ වෙනවා. අපේ මූලික අවශ්‍යතාවල් සඳහා අවශ්‍ය මුදල් ලබා ගන්න. ඉතින් එතකොට පළවෙනි වතාවට ජීවිතේ දැන් part time job එකක් කරනවා. මේ මෙල්බර්න් වලට ඇවිල්ලා. ඉතින් එතකොට එතනදී පෙට්‍රල් ස්ටේෂන් එක part time job එක කරන්න හම්බෙන්නේ. ඉතින් එතනදී ලැබෙන අත්දැකීම් නොයෙක් විදිහේ මේ මිහිරි අත්දැකීම් අමිහිරි අත්දැකීම් මේ හැමදේම එකතු වෙලා තමයි අපිට එතන මේ අපිට අත්දැකීම් ලබා ගන්න හැකි වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම එකතු වුණාම ඇත්තටම ඉතින් මං හිතන්නේ අපිට හොඳ අපි ආපස්සට බලනකොට හොඳ අත්දැකීම් ගොන්නක් ලබා ගන්න හම්බුණා කියලා හිතන්න පුළුවන් මේ කාලය තුල. එහෙම නිකන් කෙටියෙන්ම කියනනම් අමතක නොවන මොකක් හරි තියෙනවද සිදුවීමක්? හොඳ අමතක නොවන සිදුවීම් හැටියට මම දකින්නේ මම විශේෂයෙන්ම මේ රැකියාව කරන්න ආපුවම අපි පළවෙනි රැකියාව කරනකොට අපිට එතනදී ලැබෙන අත්දැකීම්. මේ කියන්නේ අපි මේ කොහොමද දැන් තනක් කරන කටයුතු පිරිසිදු තියාගන්න කොහොමද ඒ කටයුතු කරන කොහොමද එතනදී මල්ලි මට අමතක නොවන සිද්ධිය තමයි පළවෙනි දවසේ මම වැඩට ගියාම මේ මට මේ පෙට්‍රල් ස්ටේෂන් එකේ බැසිකිලිය සුද්ධ කරන්න එක රැඟිල්ල මට කියලා දෙනකොට එතනදී මට ඇත්තටම ඔළුවට ආපු දෙයක් තමයි මේ අපි ඒ කියන්නේ ලංකාවේ ඉන්නකොට මේ වගේ දේවල් කරන්නේ නැහැ නේ. අපි ගෙදර හිටියට අපේ ගෙදර තියෙන බැසිකිලිය අපි පිරිසිදු කරගන්නේ නැහැ. ඉතින් එතකොට මෙතනදී අපි ඇවිල්ලා මේ පිටය මේ යන වැසිකිලියක් පිරිසිදු කරන්න සිදුවීම ඒක ඇත්තටම මට ජීවිතේ ගැඹුරින් කල්පනා කරලා බලනකොට ගොඩක් මට මේ අත්දැකීම් ලබා දුන්න තැනක් වුණා. මොකද මුලින් මට ඒක ඇත්තටම මේ ගැටලු සහගත තත්ත්වයක් වුණා. නමුත් පසු කාලයකදී මට දැන් බලනකොට ඒක ඒ තරම් විශේෂ දෙයක් නෙමෙයි. නමුත් මම හිතන්නේ එතනින් මම ලබාගත්ත පළවෙනිම පාඩම තමයි මේ ඕස්ට්‍රේලියාව වගේ රටකට අපි ආපුවම මේ හැම කෙනෙකුටම තියෙන සමානාත්මතාවය. ඒ කියන්නේ අපි කරන රැකියාව, ඒ කියන්නේ අපි කරන රැකියාව තුළින් අපේ මේ වෙනස් වෙන්නේ නැහැ. අපිට අපි කරන රැකියාව අපි කරන විදිහට හොඳින් කරනවා. නමුත් ඒ රැකියාව කරාට පස්සේ අපි සියලු දෙනාම එක සමාන විදිහට තමයි මේ සමාජය අපිට සලකන්නේ. ඊට පස්සේ අපි කතා කරොත් දැන් මේ වගේ රටකට ආවයින් පස්සේ සහ එන්න ගොඩක් මහන්සි වෙච්ච අනිවාර්යයෙන්ම මම දන්නවා දෙමව්පියෝ කට්ටිය පිටිපස්සටදී විශේෂයෙන් මතක් කරන්න කට්ටිය කවුරුර ඉන්නවා නම් තමන්ගේ ජීවිතේ පස්සට හැරුණා මේ කාලය තුළත මේ ජීවිතේට හයියක් පන්නරයක් වෙච්ච මිනිස්සු. කවුද? ඇත්තටම ලංකාවෙන් බැලුවොත් මල්ලි මගේ ජීවිතේට ලොකුම පන්නරයක් තමයි කියන්නේ මගේ දෙමව්පියන් විශේෂයෙන් මගේ පියා. ඔහු ඒ දවස්වල මට දීපු අවවාද අද ආපස්සට බලනකොට මට ඒකේ තියෙන වටිනාකම කියන්නේ ඒ දවස්වල අපිට සමානලාට තේරෙන්නේ නැති දේවල් අද දකින්නකොට මට තේරෙනවා ජීවිතය ලකින අත්දැකීමුත් එක්ක මේ එදා දීපු අවවාද මේක නේද කියන එක ඉතින් ඒක දකිනවා. ඒක මට ජීවිතේ මට ගොඩාක්ම මේ උපකාර කරපු මට ගොඩක්ම මේ හරිමග යන්න කියලා දීපු කෙනෙක් තමයි අපේ පන්සලේ මේ හිටපු ලොකු හාමුදුරුවෝ මේ උඩුරාවන ඥානතන හාමුදුරුවෝ මේ උන්වහන්සේ දැන් අපවත් වෙලා. නමුත් මම පුංචි කාලේ ඉඳලම උන්වහන්සේ මම දැක්කේ බොහෝ ඇසූ පිරු තැන් ඇති කෙනෙක් හැටියට. මේ උන්වහන්සේ මට ඒ කියන්නේ මගේ ජීවිතේ හැමදාකම මට යම්කිසි ගැටලුවක් ඇතිවෙච්ච වෙලාවක මම පන්සලට ගියාම මට උන්වහන්සේ හැමදෙස්සම ඒ හරි ආකාරයෙන් මට අවවාද කරලා ඒ හැම අවස්ථාවකම මගේ හිත ඒ කියන්නේ දැන් අපි පුංචි දවස්වල අපිට වැඩි තේරුමක් නැති කාලේ අත්දැකීම් නැති කාලේ වුණා ඒ හරි මාර්ගයේ යන්න මට කියලා දුන්නා. මේ ඇත්තරම ඒ ප්‍රධාන වශයෙන් ඒ ස්වාමීන් වහන්සේ වගේම මට තවත් මේ අපේ ස්වාමීන් වහන්සේලා කීප නමක්ම හිටියා මට මේ වගේ උපකාර කරපු. ඉතින් හංගුරන්කර චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ දැනටත් අපේ පන්සලේ වර්තමානයේ ඉන්න විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීමත් මම හිතන්නේ මට ගොඩක් ආශිර්වාදයක් වුණා. මම ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ
මට විශේෂයෙන්ම මගේ මෙල්බර්න්ලි මගේ මාමා මට උපකාර කලා විශේෂ මේ ඔස්ට්‍රේලියාවගේ රටක අපි කොහොමද අපේ මේ හොඳ විදියට මේ ජීවිත හැඩගස්වගන්න ඕනේ මේ පරිසරයට පුරුදුවෙන්න කොහොමද කියන එකට මට ගොඩක්ම උපකාර කරපු කෙනෙක් තමයි මේ I think වෘත්තිමය ජීවිතය ගැන අපි ගොඩක් කතා කරොත් එහෙම මේ වෘත්තියෙන් ඔබ පරිගණක ශේත්‍රයේ ප්‍රතියවත් කරන පොඩ්ඩක් ඒ සම්බන්ධව කතා කරොත් එහෙම මම ඉතින් ඇත්තටම මල්ලික වගේ පරිගණක ශේත්‍රය කරන්න මම තොරතුරු තාක්ෂණ කල්පනාකරුවෙක් එහෙම නැත්නම් IT මැනේජර් කෙනෙක් කියලා තමයි සේවය කරන්නේ. ඉතින් මම අවුරුදු 18ක් 20ක් විතර මේ ඒ ශේත්‍රයේ නියැලලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මම මේ මොනවද මේ ඩිසබිලිටි සෙක්ටර් එක කියන්නේ මේ ආබාධිත පුද්ගලයන් හා සම්බන්ධ මේ කොටස්වල තමයි මම සේවය කරලා තියෙන්නේ ආයතනවල. ඉතින් ඒ නිසා මට ඉතින් ඇත්තටම මම එක පැත්තකින් මේ පරිගණකත් එක්ක කටයුතු කළාට මට ජීවිතය පිළිබඳවත් යම් ආකාරයකින් වෙනස් විදිහකට දකින්න ලැබුණා. මොකද ඒ ස්ථානවලදී මේ අපි උපකාර කරන පිරිස බැලුවම විශේෂයෙන්ම මේ ආබාධිත පුද්ගලයන් හා සම්බන්ධ එමනතන් අපි මෙහ විදිහට කියනවා නම් people with disabilities නොඑක ආකාරයේ ආබාධ තියෙන පුද්ගලයන් ඉතින් අපි උපකාර කරනකොට ඉතින් අත්‍තරම ජීවිතේ මට දැකපු මට හිතෙච්ච දෙයක් තමයි මේ කාලේ ඉන්නකොට මේ අපි කොච්චර වාසනාවන්තද කියන එකත් අනිත් එක ඒ සමහර පුද්ගලයන්ගේ මොනතරම් ආබාධ තිබුණත් ඔවුන් ජීවිතේට මොන දින ආකාරය බැලුවම අපිට ඇත්තටම සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පොඩි දෙයක් වුණත් අපි සමහරලාට අධෛර්යයටපත් වෙනවා, අපි සමහරලාට කම්ප්ලේන්ට් කරනවා මේ අපි මේ නමුත් ඒ සමහර අය ඒ මොනතරම් ආබාධ තිබුණත් ඒගොල්ලෝ ඒ ආබාධ ප්‍රශ්නයක් කරගන්න නැතුව ජීවිතේට මුහුණ දීලා පුළුවන් විදියට හැමදේම ගැන සාමාන්‍ය පුද්ගලයෙක් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඔස්ට්‍රේලියාවේ නිකන් අපි ගත්තොත් එම වෘත්තිමය පැත්ත ගැන කතා කරොත් එහෙම මොන වගේ දේවල්ද ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ? කියන්නේ මොන වගේ වෘත්තිමය පැත්තෙන් මිනිස්සුන්ට ඉස්සරහට යන්න පුළුවන්? මොන වගේ opportunities ද තියෙන්නේ? දැන් රටවල් එක ගත්තන් පස්සේ විශේෂයෙන් ලංකාව වගේ අපි ගත්තන් පස්සේ මම අර මල්ලි මුලින් කිව්වා වගේ මේ ඔස්ට්‍රේලියාව මම දකින විදිහට මේක මේ opportunities ගොඩක් තියෙන රටක්. අපිට ඒ කියන්නේ අපේ අවශ්‍යතාව විතර තියෙන්න ඕනේ. ඒ වගේම අපේ කැපවීම මේ කැපවීම නැතුව කිසි දෙයක් කරගන්න බෑ මේ රටවල් වල. ඉතින් එතකොට අපි ඒ කැපවීමත් එක්ක අපිට ඕනෙම ගමන් මාර්ගයක යන්න පුළුවන්. දැන් මම හොඳම උදාහරණ වශයෙන් ගත්තොත් වර්තමානයේ මේ දකුණු ඔස්ට්‍රේලියාවේ ඉන්න මේ ආණ්ඩුකාරවරයා මේ සවුත් ඔස්ට්‍රේලියා ගවර්නර් මේ වියට්නාම් පසුබිමක් තියෙන කෙනෙක්. මෙතුමා 1981 වියට්නාම් යුද්ධයෙන් පස්සේ බෝට්ටුවකින් ඇඩිලේඩ් වලට පැමිණි පුද්ගලයෙක්. නමුත් මෙතුමා අද දකුණු ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් ඉන්නවා. ඉතින් එතනින්ම අපිට උදාහරණයක් වශයෙන් ගත්තම ඊට වැඩිය මම හිතන්නේ උදාහරණයක් අවශ්‍යයි කියලා බලන්න. ඒ කියන්නේ අපිට ජීවිතේ මේ රටවල් වල ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ඕනෑම තැනකට යන්න හැකියාව තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඒ කටයුතු කරන එකයි. තමන්ට ධෛර්යය තියෙන්න ඕනේ, උත්සාහය තියෙන්න ඕනේ, කැපවීම තියෙන්න ඕනේ. ওই ටික තියෙනවා නම් තමන්ට ඕන දෙයක් කරන්න මේ රටවල හැකියාව තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපි කතා කරොත් දැන් ඔස්ට්‍රේලියාව අපි ගත්තොත් එහෙම ගොඩක් සංගණන වලින් කියන දෙයක් තමයි දැන් ලංකාවට පස්සේ වැඩිම ජනතා කොට්ටාශයක් ඉන්න ඔස්ට්‍රේලියාව කියලා. ඉතින් ඔස්ට්‍රේලියාව දැන් තවත් ඉස්සරහටත් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඊළඟට රැකියාවල් වලට මේ විදිහට ගොඩාක් සංක්‍රමණය වෙන ලංකාවේ ඉඳලා අලුතෙන් එන කට්ටියට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ ඔස්ට්‍රේලියාව සම්බන්ධව? මං හිතන්නේ මල්ලි මේ දෙන්න තියෙන පණිවිඩය බොහොම කෙටි. තියෙන එකම පණිවිඩය තමයි ඔස්ට්‍රේලියාවට අලුතෙන් එන කෙනෙක් තේරුම් ගන්න ඕන දේ තමයි මේ රටවල් වල නීති රාමුවක් තියෙනවා. ඒ නීති පද්ධතිය තුළ තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ නීතියට ගරු කරලා ඒ නීති රාමුව තුළ අපි කටයුතු කිරීම තමයි ඉතාමත් වැදගත් දේ. මොකද අපි එයින් පිටත හිටියොත් එහෙම මේ බොහොම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉතාමත් වැදගත් වෙන්නේ මේ නීතිගරුකව මේ රටේ තියෙන මේ යම්කිසි ක්‍රමවේදයක් තියෙන ඒ ක්‍රමවේදයට අනුව කටයුතු කිරීම තමයි තියෙන්නේ. එහෙම කරොත් කිසිම ගැටලුවක් නැතුව අපිට මේ රටේ කටයුතු කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම පණිවිඩය. හොඳයි. දැන් මෑත කාලේ අපි ලංකාව පැත්තට යනකොට එහෙම ලංකාවේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ගොඩක් ඉගෙන ගත්ත කට්ටිය බුද්ධි ගලනයක් වෙනවා කියලා අපි කතා කරනවා. මේ ඉගෙන ගන්න කට්ටිය නැත්නම් දැනුම තියෙන කට්ටිය හැමෝම යනවා වෙනත් රටකට. නැත්නම් ලංකාවේ ඉන්න පිරිස් විශේෂයෙන් තරුණ කට්ටිය ගත්තොත් එහෙම මාකරි ජොබ් එකක් මොනවා හරි හොයාගන්න බැරි වුණොත් ට්‍රීවිල් එකක් හරි මොනවා හරි තමයි
මේ පදින්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලා වෙන්නේ නැත්නම් දැන් ඊට පස්සේ එතනින් ගියාම ලංකාවේ ගත්තොත් එහෙම දැන් ගොඩක් අපෙන් අපි හොඳ සම්පෝෂිත රටක් වුණාට දැන් මේ වගාවල් ඒ දේවල් නැති වෙගෙන ගිහිල්ලා තියෙනවා මේ කොටිම කිව්වොත් අර ගොවියෙක් කියන කෙනෙක් හොයාගන්නත් නැහැ හැබැයි මේ රටවල් වල ගොවියෝ කියන කට්ටිය මාර ප්‍රවුඩ්ලි ඒගොල්ලෝ තමයි මම දන්නේ වැඩියෙන්ම සල්ලි හොයන හොඳටම ඉන්න කට්ටිය මොන වගේද මේක දකින්න මේකට මම ප්‍රධානම හේතුව මම දකින්නේ මේ අධ්‍යාපනයට ලංකාවේ තිබෙන තැන මොකද කෙනෙකුගේ උගත්කමට මං හිතන්නේ අපි තක්සේරුව අපි හොඳ තක්සේරුවක් දෙනවා කියලා ලංකාවේ. මොකද අපිට එක පැත්තේ අපි හරි අවාසනාවන්තයි කියලා මම දකිනවා. මොකද අපි ලංකාව ගත්තොත් දියුණු වෙමින් පවතින රටක් හැටියට ගත්තට අපේ අකුරු හැකියාව සාක්ෂරතාවය බැලුවම අපි මේ සමහර දියුණු රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්නේ මේ සාක්ෂරතාවය. මේ නැත්නම් ලිටරසි රේට් එක. නමුත් ඒ තිබුණාට අපි ඒ කියන්නේ මං හිතන්නේ අපිට අර මේ අධ්‍යාපනය කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් ගත්තම එහෙම නැත්නම් යම්කිසි හැකියාවක් දැක්කම අපි ඒ හැකියාව පෙන්වන කෙනාට ඒ සුදුසු තැන අපි දෙන්නේ නැහැ. මේ ඉතින් ඒකට නොයෙක් හේතු තියෙනවා ලංකාවේ. ඉතින් මං හිතන්නේ ඒක උඩ ඉඳලම හැදෙන්න ඕනේ දෙයක්. මොකද දැන් අධ්‍යාපනික වශයෙන් ලොකු දැනුමක් තියෙන කෙනෙක් පාලනය කරන්න ඒ දැනුම නැති කෙනෙක් ඉන්නකොට එතකොට ඒ පුද්ගලයාට ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඒ අධ්‍යාපනය මේ හඩගස්වන්න මේ ඉන්න ඕනේ පාලකයෝ නායකයෝ ඒ බලා ගන්න කට්ටියත් ඒ වගේම අධ්‍යාපනය තියෙන කට්ටිය වෙන්න ඕනේ. දැන් ඉතින් ඒක නැති වුණාම වෙන්නේ ඒ කට්ටියට ඒ අධ්‍යාපනය වටිනාකම නැති වුණාම ඒ අවශ්‍ය සැලකිල්ල නැති වුණාම ඉතින් මේ අනික් රටවල් වලට යනවා. මොකද මේ රටවල් වල ඒකේ වටිනාකම දකිනවා. ඒගොල්ලෝ දන්නවා මේ රටවල් වලට මේ අපේ අධ්‍යාපනය කියන්නේ හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දක්ෂතා හැකියාව තියෙන කට්ටිය මේ රටවල් වලට ගෙන ගත්තාම ඒ තුලින් මේ රටට ලැබෙන වටිනාකම දන්න නිසා මේගොල්ලෝ මං හිතන්නේ මේ දෑත් දිගු කරලා මේ ලංකාව විතරක් නෙමෙයි ඒ සියලු රටවල් වලින් මේ සියලු කට්ටිය මේ රටවල් වලට ගෙන ගන්නවා. ඉතින් එතකොට අපි දකිනවා දැන් අපි ඕස්ට්‍රේලියාව වුණත් අපේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. බොහොම හොඳ මේ දක්ෂයෝ ඉන්නවා. බොහොම දක්ෂ කටයුතු කරන අය ඉන්නවා. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්නවා. ඒ වගේම ඉංජිනේරු ශාස්ත්‍රයේ ඉන්නවා. ඒකම විශ්වවිද්‍යාලවල ඉන්නවා කතිකාචාර්යවරු. ඉතින් මේ හැම ශාස්ත්‍රයකම ඉන්නවා. ඉතින් නමුත් අවාසනාවකට ඉතින් ඒ පුද්ගලයින්ට ඒ සුදුසු තැන ලංකාවේ නොලැබෙන නිසා මේ වගේ රටවල් වලට ඇවිල්ලා ඉතින් ඒ සේවය කරන පිරිස. දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අපි දකිනවා ගොඩක් සමාජ සේවා කටයුතු වලට සහභාගී වෙලා වැඩ කරනවා. ඇයි මේ වගේ දෙයකට මූලික උනේ මොන හරි පරමාර්ථයක් තියෙනවද? මේක මූලික වෙන ප්‍රධානම හේතුව වෙන්නේ මල්ලි අපි මේ රටවල් වල ඉන්නකොට අපි තනියෙන් ඉන්නේ. ඉතින් තනියෙන් ඉන්නකොට අපිට මේ අර අපි අනිත්‍යයට උදව්පදව් කරෝතින් තමයි ඒගොල්ලොන් ගෙනුත් අපිට යම් කිසි වෙලාවක අවශ්‍යතාවයක් වෙච්ච වෙලාවක අපිට උදව්වක් ලැබෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ කොයි වෙලාවක අපිට උදව්වක් අවශ්‍ය නැද්ද කියන එක. ඉතින් ඒකම තමයි අර මේ අපිට දැන් අපේ පාසල් ජීවිතයේදී එතකොට අනිකුත් ඔය අපි සමාජයේ අපි ආශ්‍රය කරපු පුද්ගලයන්ගෙන් ඉතින් අපිට ලැබිච්ච පසුබිම ඔස්සේ අනිත් එක මම මේ බෞද්ධයෙක්. ඉතින් අපේ ආගම අනුවත් අපිට උගන්වලා තියෙනවා අපිට අනිත් අයට උපකාර කිරීමේ කියන වැදගත්කම. ඉතින් මේ සියලු දේම මම හිතන්නේ පසුබිම් වුණා. මට මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඇඩිලේඩ් වලට ආපුවම මෙහි මේ ස්විච්චා සේවාවක් කරන්න. අපි කතා කරොත් ඊට පස්සේ මම දන්නවා දැන් අයියා මූලික වෙලා ඇඩිලේඩ් ලක්හඬ කියලා මේ රේඩියෝ මේකක් කරගෙන යන නාලිකාවක්. මොකද්ද මේකේ විශේෂත්වය මේ වගේ පටන් ගන්න හිතන පොඩ්ඩක් පිට මතක් කරලා ඇඩිලේඩ් ලක්හඬ කියන්නේ මොකද්ද කියන එක? මේකේ මූලිකම හේතුව මල්ලි මේ අපි මේ ගුවන් විදුලි පටන් ගන්න කාලේ වෙනකොට ලංකාවේ ඒ කියන්නේ ඇඩිලේඩ් වල ලංකාවේ ගුවන් විදුලි තිබුණේ නැහැ ශ්‍රී ලාංකික අපේ ප්‍රජාවට මේ සිංහල ප්‍රජාවට. ඉතින් ඒ නිසා මේ දැන් අපි 98 ඉඳලා වෙනකම් බැලුවම දැන් මේ අවසාන සංගණනයේදී අපේ ශ්‍රී ලංකා ප්‍රජාවක් ඇති පිරිස 5000 වඩා පිරිසක් ඉන්න ඇඩිලේඩ් වල. ඉතින් මට හිතුණා මේ අපිට පණිවිඩයක් දෙන්න යම්කිසි මේ අවශ්‍ය දෙයක් කතා කරන්න ක්‍රමයක් තිබුණොත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම මේ ඇඩිලේඩ් ලක්හඬ කියන ප්‍රජා ගුවන් විදුලි සේවය පටන් ගත්තේ. ඉතින් මේ තනිකරම 100%ක් ස්විච්චා ගුවන් විදුලි සේවාවක්. මේකෙන් අපි කිසිම කෙනෙකුට ලාභයක් ලැබෙන්නේ නැහැ.
අපි සියලු දෙනාම මේ අපේ කාලය ශ්‍රමය කැප කරලා මේ වැඩසටහන කරන්න. ඉතින් මේකෙන් ඇත්තටම අපි අරමුණු කරන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය තොරතුරු. ඉතින් විශේෂයෙන්ම අපි තොරතුරු කොහොම ලංකාවේ සිදුවන දේවල් ගැන අපි මේ ඔස්සේ ලබා දෙනවා. ඒ වගේම මෙහි දැන් මේ පහුගිය කාලේ කොවිඩ් මම හිතන්නේ ඒ තිබිච්ච රජයේ නිවේදනයේ සියලු දේම අපි පුළුවන් ආකාරයෙන් අපේ ඒ අසන්නන්ට අපි ලබා දෙනවා. ඒකම අපේ පුංචි දරුවෝ මේ අපි ඇඩිලේඩ් මුතුහරක් තියෙනවා 2527 මුතුහර ළමා සමාජ ඇඩිලේඩ් වල අපි ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා මේ ළමා මණ්ඩපය කියන වැඩසටහන ඔස්සේ ළමා වැඩසටහනක් ඉදිරිපත් කරන ලක්කණ්ඩෙන්. ඉතින් එතනදී අපේ මේ පුංචි දරුවන්ට අපි හැකියාව කියන්නේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ඒගොල්ලොන්ගේ දස්කම් විස්කම් විශේෂයෙන්ම මේ සිංහල භාෂාවෙන් කරන්න. මේ සමහර දරුවෝ මේ ඔස්ට්‍රේලියාවේ ඉපදිලා. ඉතින් ඒ දරුවෝ එයාගොල්ලන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන. ඇත්තට දැන් මේ වර්තමානයේ වෙනකොට අපි ඇඩිලේඩ් වල විතරක් නෙමෙයි අපි ඒ මුතුහර මේ ළමා මණ්ඩපය ඔස්සේ මේ ඇඩිලේඩ් ලක්හඬ දැන් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ අනිත් ප්‍රාන්තවල තියෙන මුතුහර ළමා සමාජ වලටත්. ඒ වගේම මේ අනිකුත් විශේෂයෙන්ම ප්‍රංශය, එංගලන්තය, පහුගිය කාලේ ඩුබායි වල තියෙන හැම ළමා සමාජයකම දරුවන්ට අපි මාසෙකට එක දවසක් අවස්ථාව දෙනවා ඒ ළමා සමාජයක දරුවන්ට ඒගොල්ලෝගේ දස්කම් ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතන්නේ ඒක ලොකු දෙයක්. ඉතින් ඒක අපි ඇත්තරම දැන් ගුවන්විදුලි වැඩසටහන අපි වැඩසටහන් දෙකක් ආකාරයෙන් කරනවා. ඉරිදා 101.5 රේඩියෝ ඇඩ්ලේඩ් ඔස්සේ අපි හවස 5 මාට වැඩසටහනක් කරනවා. ඒ වගේම සෑම අඟහරුවාදම 103.1 5DBI ඔස්සේ රාත්‍රී 8 සිට 9 දක්වා තවත් වැඩසටහනක් කරනවා. ඉතින් සතියකට වැඩසටහන් දෙකක් සිදු කරනවා මේ අපේ සිංහල ප්‍රජාවට. හොඳයි. අපි දැන් හැරුණොත් එහෙම විශේෂිතම කාරණයට මොකද්ද මේ හම්බෙච්ච අවෝඩ් එක මේ සහ මොකද්ද මේ ගවර්නන්ස් අවෝඩ් කියන්නේ පොඩ්ඩක් මේක ඇත්තරම මාලි මේකේ නම කිව්වොත් South Australian Governors Multicultural Award in the Volunteer category කියන එක 2020 සඳහා මට ලැබුණේ. ඉතින් ඒක ඇත්තටම මට ලැබුණට මම ඒක මට විතරක් ලැබුණ සම්මානයක් හැටියට සැලකන්නේ නැහැ. මේක ඇත්තටම අපේ ලංකාවේ ප්‍රජාවට ලැබුණු කීර්තියක් හැටියට මම දකින්නේ. මොකද මේ අවෝඩ් එක මල්ලි මේ මුළු මල්ටිකල්චරල් කොම මුළු ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලුම ප්‍රජාවන්, ඒ කියන්නේ ඉන්දියන්, අපේ මේ ආසියාවේ තියෙන රටවල් වගේම මැද පෙරදිග යුරෝපා හැම රටකම ඉන්න කට්ටියත් එක්ක තමයි මම තරඟ කරලා අපිට මේක තරඟ කරනවා නෙමෙයි. ඇත්තටම මේ ඒ සියලු දෙනාගේම තියෙන දස්කම් බලලා හැකියාවන් බලලා කරලා තියෙන සේවාවන් බලලා තමයි ඕන් එක සම්මාන ලබා දෙන්නේ. ඉතින් මෙතනදී මට විශේෂයෙන් කියන්න තියෙන්නේ දැන් මට ලැබුණ සම්මානයේදීත් ඒ අවසාන වටේට මාත් සමග තව මහත්මයෙක් සහ මහත්මියක් මේ තේරුණා. ඒ මහත්මයා ඉන්දියාවේ මේ වයසෙන් බොහෝ මුහුකුරාගිය පුද්ගලයෙක්. ඒ වගේම හිටපු මහත්මිය ඇවිල්ලා යුරෝපා සම්භවයක් තියෙන මේ මහත්මයක්. ඉතින් ඇත්තටම ඒ සියලු දෙනා අතරින් මට මේ සම්මානය ලැබීම මම හිතන්නේ අපේ සියලු ශ්‍රී ලාංකිකයන්ට ගෞරවයක්. අපි දකුණු ඔස්ට්‍රේලියාව ගත්තොත් ඇඩිලේඩ් වල අපේ බොහෝ දෙනෙක් කටයුතු කරනවා. විශේෂයෙන්ම දැන් අපේ මේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය තියෙනවා. ඒ විහාරස්ථානයේ සියලු කටයුතු අපි කරන්නේ ස්වේච්ඡාවෙන් සියලු පිරිස එකතු වෙලා. ඒ වගේම තව නොයෙකුත් සංවිධාන තියෙනවා. විශේෂයෙන්ම මෙහි තියෙන පැරණිම සංවිධානය ඇස්ලා සංවිධානය, ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ඇසෝසියේෂන්. ඒකේ සියලු දෙනාම එකතු වෙලා ප්‍රජා සේවාවන් කරනවා. දැන් මම හිතන්නේ අවුරුදු 40ක 50ක විතර කාලයක්. ඒ වගේම අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසෝසියේෂන් එක තියෙනවා. ඒකෙන් මේ ක්‍රිකට් සඳහා සේවාවන් කරනවා. ඉතින් ඒතර අපි දැන් මතක් කළා මුතුහාර ළමා සමාජය තියෙනවා. ඒකේ සියලු දෙනාම ප්‍රජා සේවාවන් කරනවා. ඉතින් කොහොම බලමු අපේ සංවිධාන 20ක් විතර තියෙනවා. ඒ සියලු සංවිධානවල සියලු පිරිස ශ්‍රී ලාංකිකයෝ මේ ස්වේච්ඡා සේවාවක් කරන්නේ. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා ඒ සියලු දෙනාටමත් මේ මගේ කෘතවේදීත්වය පිරිනමන්න. මොනවාගේ අමිහිරි අත්දැකීම්ද තියෙන්නේ මේ මිනිස්සුත් වැඩ කරද්දී මූණ පාපු ගැටලු මොනවාගේද කොහොමද ඒව බැලන්ස් කරගන්නේ? ඕමල්ලි ඇත්තටම ඒ කියන්නේ මම හිතන්නේ අමිහිරි අත්දැකීම් කෙනෙකුට අමිහිරි අත්දැකීම් ලැබුණ නැත්නම් ඒ කියන්නේ මම හිතන විදිහට පුද්ගලයා යම් කිසි දෙයක් ඒ කියන්නේ සේවාවක් කළා නැහැ කියන එක. මොකද මේ ඕනෑම කෙනෙක් හොඳ දෙයක් කරන්න යනකොට ඕකට නොයෙක් විදිහේ ගල් මුල් පහරවල් ලැබෙනවා. හැබැයි ඉතින් මම ඒව ගැන ඒ තරම්ම සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද අපි කටයුතු කරන්නේ අපි හොඳ අරමුණක් ඔස්සේ කටයුත්තක් කරනකොට එතනදී ඔය ඒ වගේ දේවල් ගැන එච්චර අපිට සැලකිලිමත් විය යුතු නැහැ. ඉතින් ඒ බොහෝ විට අපිට පුළුවන් මං හිතන්නේ මේක ගොඩාක් අයට සිදුවන දෙයක්. මේ අපි ස්වේච්ඡා සේවාවන් කරන්න යනකොට යම් කිසි ආකාරයකින් මේ බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් සිදු වුණාම ඉතින් අපි ඒකෙන් අධෛර්යමත් වෙලා ඊට පස්සේ අපි කලකිරෙනවා. ඉතින්
මං හිතන්නේ මම මෙතනදී කියන්න ඕනේ අපි කලකිරෙන්නේ නරකයි. මේ හැම දෙයක්ම අපි අත්දැකීමක් හැටියට අරගෙන ඒ කරන්නේ තව ඊටත් වඩා හොඳින් කරන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. මොකද ඔබට ඒ වගේ ගල්මුල් පහරක් ලැබෙනවා කියන්නේ ඔබ එකාටකින් සතුටු වෙනවා. මොකද ඒ කියන්නේ ඔබ හරි දෙයක් කරනවා කියනවා. අපි ඊට පස්සේ කතා කරොත් එහෙම ඔබ දරුවෝ දෙන්නෙක්ගේ පියෙක් විදියට ගොඩක් කට්ටිය මෙහි විතරක් නෙමෙයි මම දැකලා තියෙනවා වෙනත් රටවල් වල නගර චෝදනාවක් තමයි මේ ලංකාවේ වගේ අපේ සංස්කෘතියට ළමයි හදන්න බෑ. මේ හරි අමාරුයි ඒගොල්ලෝ හදන්න. ඒගොල්ලෝ වෙනම ජීවන රටාවක තමයි යන්නේ. සමහර ළමයි ඉන්නවා නිකන් දෙමව්පියන්ට කරු කරන්නේත් නෑ. ඒගොල්ලෝ වෙනමම ජීවන රටාවකට පුරුදු වෙලා ඉන්නවා. කට්ටිය ගොඩක් දෙනෙක් නගන මේ මැසිවිලි තමයි මේ වගේ දේවල්. ඉතින් ඔබ මොන විදිහටද මේක දකින්නේ? අපේ සංස්කෘතිය අපේ ළමයින්ට කොහොමද දායාද කරන්න ඕනේ? මොන වගේ දේවල්ද තියෙන්නේ? මම හිතන්නේ ඒක හොඳ ප්‍රශ්නයක් මල්ලි. මොකද අපේ සංස්කෘතිය කියන්නේ අපේ අනන්‍යතාවය. ඉතින් අපි ඇත්තටම මේ දැන් විශේෂයෙන් මේ වගේ රටක ඉන්නකොට අපිට දකින්න දෙයක් තමයි මේ රටවල් වල ඉතිහාසය කියන්නේ අවුරුදු 200ක වගේ ඉතිහාසයක්. අපිට 2500ක 2700ක ඉතිහාසයක් තියෙන මේ ප්‍රෞඩ පිරිසක්. ඉතින් අපි අපේ ඉතිහාසය අපි වැළලෙන්න දෙන්නේ නැතුව අපි ඊළඟ පරම්පරාවට දායාද කිරීම අපේ යුතුකම දෙමව්පියන්ට. ඉතින් අපි ලෝකෙ කොහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. අපිට යුතුකමක් තියෙනවා අපේ භාෂාව, අපේ සංස්කෘතිය, ඒ දේවල් අනිත්යට මේ ඊළඟ පරම්පරාවට කියලා දෙන්න. ඉතින් ඒකට මේ ලංකාවේ ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒක මම පෞද්ගලිකව අත්විඳලා තියෙන දෙයක් තමයි අපිට ඒ හැමදේම අපි ආරම්භ වෙන්නේ ගෙදරින් නිවසෙන්. ඉතින් ඒතර අපි දෙමව්පිය හැටියට අපි අපේ දරුවන්ට සිංහලෙන් කතා කරලා සිංහල භාෂාව පුරුදු කරලා අපේ සංස්කෘතිය පුරුදු කරලා ඒ දේවල් ගෙදරින් පුරුදු කරාම එතනින් පස්සේ ඒගොල්ලෝ ඒවට නිකම්ම නැඹුරු වෙනවා. ඒකට ඒවා අගය කරනවා. මේ ඒ නිසා අපි ඒ දේවල් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ භාෂාව තමයි වැදගත්ම දේ. මොකද භාෂාවක් කියන එක අපි කොච්චර භාෂාවල් ඉගෙන ගත්තත් මම හිතන්නේ කවදාවත් කෙනෙකුට ඒකෙන් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ භාෂියක් නිසා. ඉතින් විශේෂයෙන්ම මේ දරුවෝ පුංචි කාලේ දරුවන්ට හැකියාව තියෙනවා මේ මම කියවලා තියෙන විදිහට බොහෝ භාෂා ප්‍රමාණයක් ඉගෙන ගන්න. අපේ මොලේ හැදිලා තියෙන පුංචි කාලේ ඒ විදිහට. ඉතින් එතකොට අපි මේ පුංචිම කාලේ පුළුවන් තරම් අපේ සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, තව අපිට පුළුවන් නම් දමිළ භාෂාව, අනෙක් චීන භාෂාව, ප්‍රංශ භාෂාව ඕනේ භාෂාව අපි මේ භාෂාව කියලා දෙනකොට ඒ දරුවන්ට හැකියාව වෙනවා. එතකොට අනාගතයේදී මේ භාෂාව වැඩි ප්‍රමාණයක් කතා කරන්න. ඉතින් මෙතනදී දැන් සිංහල භාෂාව ගැන මම කතා කළොත් අපේ ගෙදරින් අපිට පටන් ගන්න පුළුවන්. අපිට මූලික මේ කතා කිරීමට ඒ පසුබිම දීලා ඊළඟට අපිට මේ දැන් ඇඩිලේඩ් ගත්තොත් ඇඩිලේඩ් වලත් සිංහල පාසලක් තියෙනවා. ඉතින් අපිට මේ පාසලට දරුවන් යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් පාසලට අරින්න ඕනේ නැහැ. දෙමව්පියන්ට ගෙදර පුළුවන් මේ කියලා දෙන්න. ඒක වැදගත් වෙනවා. ඉතින් මට මල්ලි සමහරවිට හරි පුදුම හිතෙනවා මේ අපි මේ රටවල ඉඳලා අපි දරුවන්ට සිංහල භාෂාව උගන්වලා අපේ සංස්කෘතිය කියලා දෙනකොට මේ දැන් ලංකාව තුළ ජීවත් වෙන ලංකාවේම ඉපදිලා ලංකාවේම ජීවත් වෙන සමහර දරුවෝ අපි දකිනවා මම සිංහල වචන කතා කරන්න බැරි දරුවෝ. ඉතින් මම දන්නේ නැහැ දෙමව්පියෝ ඒක මොන විදියටද ඒකෙන් ආඩම්බරයක් ගන්නවද? මට නම් ඒක ඇත්තට හරි දුකක් ඒ වගේ වෙන එක. නමුත් මේ මොකද එතනින් මම දකින්නේ අර මේ මම හිතන අනගාරික ධනපාලතුමා ඒ දවස්වල කියපු කතාවේ ඇත්තම දැන් දකින්නේ අපි දකින්නේ මොකද අර මේ කළු සුද්ද කියන එක තමයි. ඉතින් ඒ කියන්නේ දරුවෝ තනිකර මම දකින්නේ අතරමං වෙච්ච જાතියක් හැටියට. මොකද ඒ ළමයින්ට සිංහල භාෂාවත් හරියට බෑ. ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. නමුත් අපි ඉංග්‍රීසි සංස්කෘතිය බටහිර සංස්කෘතිය නෙමෙයි ජීවත් වෙන්නේ. මේ අපේ මේ ලංකාවේ සංස්කෘතියත් ඒතකොට ඒ ළමයින්ට අගීමට ලක් කරගන්න පුළුවන් කමක් නැහැ. ලංකාවේ දේවල් අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. ඒවා රස විඳින්න පුළුවන් කමක් නැහැ. ඉතින් ලොකු වෙනකොට මම හිතන්නේ ලොකු ප්‍රශ්න මේ පිටරටවල ජීවත් වෙන කට්ටිය තවත් කියන දෙයක් තමයි තමන්ට දේවල් ජීවිතේ කාලයක් යද්දී ගොඩ කාලයක් අවුරුදු 10ක් 15ක් විතර ජීවත් වුණාන් පස්සේ ගොඩ දේවල් මිස් වුණා කියනවා. ලංකාවේ සමහරක් වෙලාවට දෙමව්පියන් ගැන බලන්න බැරි වුණා කියලා නැත්නම් තමන්ගේ හිත මිත්‍රාදීන් ඥාතීන් ගැන බලන්න බැරි වුණා කියනවා. තමන්ගේ වෙන්න ඕන යුතුකම් හැම දෙයක්ම ඉෂ්ට වුණේ නැහැ කියනවා. ඔබ ගත්තොත් මොන වගේ දේවල්ද ඔබට ඔබ හිතන විදියට ඔබට පොස්ට් ඇවිල්ලා තියෙන්නේ ඔබට මේ අමතක වෙලා තියෙන්නේ පව හැරලා බැලුවොත් මොන වගේ දේවල්ද අතපසු වුනේ ජීවිතේ? මම හිතන්නේ මල්ලි මේ ලංකාවෙන් පිට ඉන්න අපි සියලු දෙනාටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විශේෂයෙන්ම අපේ පවුල කිව්වම අපේ දෙමව්පියෝ තමයි මූලික වෙන්නේ. ඉතින් මේ ඒ අවශ්‍ය කටයුතු කරගන්න අපිට මේ හැම අපිට අවශ්‍ය වෙලාවට යන්න පුළුවන් කමක් නැහැ. දැන් විශේෂයෙන් මේ දවස්වල මේ කොවිඩ් එක මම හිතන්නේ මේ ලංකාවෙන් පිට ඉන්න හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ තමන්ගේ ගෙවල් වල යම්කිසි ගැටලුවක් සිද්ධ වුණොත්
ලංකාවට ය아가න්න බැරිකම. ඉතින් ඒක ඇත්තට මෙතනදී අපි සියලු දෙනාටම ඇති වෙන ලොකු දුකක් තමයි මේ ඒ කියන්නේ අර ලංකාවෙන් පිට වුණාට පස්සේ අපිට ඒ සම්බන්ධය ඒ විදිහට තියාගන්න බැරිකමත් අනිත් එක අර අවශ්‍ය වෙන වෙලාවක අපිට ඉක්මනට ය아가න්න පුළුවන්කමක් නැතිකම. ඉතින් ඒක යම් කිසි ආකාරයකට අවාසනාවන්ත තත්ත්වයක් වෙනවා. අනිත් එක තමයි මම දකින්නේ දැන් මම ලංකාවෙන් පිට වෙලා ආවිල්ලා අවුරුදු 20කට වැඩි. නමුත් අපි කොච්චර පිටරටක හිටියත් මට පෞද්ගලිකව මගේ හැඟීම අපි ලංකාවට ගිහිල්ලා අර කටුනායක ගුවන්තොටුපොලේ අර ගුවන් යානය බිම වදිනකොට පොළවේ වදිනකොට අපේ හිතට පුදුම මේ ආසාවක් ඇති වෙන්නේ. මොකද මේ අපි ඇත්තට අර ගෙදර යනවා කියන හැඟීම එනවා. ඉතින් එතකොට එතන ඉඳලා ලංකාවට ඇතුල් වුණාම අපි කොච්චර මේ රටක හිටියත් අපේ තැනට අපේ ගෙදරට මේ අපේ මිනිස්සු ඉන්න තැනට යනවා කියන එක තමයි දැනෙන්නේ. ඉතින් එතකොට මට නම් ඒක පුදුම හැඟීමක් තියෙන. ඒ කියන්නේ අපේ රටට අපි ගියාම අපේ මේ මිනිස්සු ගැන අපේ මේ දේවල් ගැන يعني හැම දෙයක් ගැනම ලොකු අපිට හැඟීමක් ඇති වෙනවා. අපි හොඳයි කතාව අවසන් කරන්න අපි අවසාන වශයෙන් කතා කරොත් එහෙම Tamanගේ හැමෝටම තියෙන විනෝදාංශයක් කියලා එකක්. සමහර මිනිස්සුන්ගේ විනෝදාංශ එකක්, සමහර මිනිස්සුන් රැකියාව කරගෙන තියෙන Tamanගේ විනෝදාංශයම තමයි. සහ තමන් අපි අර කියන්නේ තමන්ගේ ජීවිතේ තෘප්තිමත් වෙන්න තමන් ඔය නිකන් ලෙෂයකට ඉඳි මොන වගේ වැඩද කරන්නේ, තමන් නිදහසේ ඉන්න වෙලාවක මොන වගේ දේවල් වලටද වැඩිපුර හිත යොමු කරන්නේ. මල්ලි මම ඔතනදී මට මේ මතක් වෙච්ච කරුණක් මම කියන්න විශේෂයෙන් මේ ශ්‍රී ලාංකිකයෝ වෙන අපිට මට කියන්න පුළුවන් වැදගත්ම දෙයක් මේ ඇවිල්ලා මේ වෛද්‍යවරයෙක් විසින් මට කියපු දෙයක්. මේ විනෝදාංශ කියන එක හරිම වැදගත්. මොකද මේ විශේෂයෙන් මේ රටවල් වල ජීවත් වෙනකොට දැන් අපි මේ රටවල් වල මේ ආයුෂ බොහොම වැඩි. එතකොට ඒගොල්ලෝ ගොඩක් කලකට 80 90 වෙනකම් ජීවත් වෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍යයෙන් අපි දැන් මේ රටවල් වල අපි ඒ වයස්කාන්තර සීමාවට ගියාට අපි වයසට ගියාම අපි ජීවිතය ගත කරන ආකාරය මෙහි මේ බටහිර අය ගත කරන ආකාරය ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි සතුටෙන් ඉන්න පිරිස අඩුයි. නමුත් බහුතරය බටහිර ජාතීන් ගත්තොත් ඒගොල්ලෝ බොහොම විනෝදයෙන් ඉන්නවා. ඒක තමයි ස්ට්‍රෙස් කියන එක ගන්න නෑ. අපි ලංකාවේ ගොඩාක් තමන් ගොඩාක් දේවල් පසුපස හඹා යනවා. එකකින්වත් අපි හරියට මේ තෘප්තියක් ලබන්නේ නැහැ. මට ඒ වෛද්‍යවරයා දීපු ලොකුම උපදේශය මම හිතන්නේ මම මේ වෙලාවේ මම ඒක අපේ මේ අහන සියලු දෙනාත් එක්ක බෙදා ගන්න කැමතියි. අපි සෑම කෙනෙකුටම ජීවිතේ විනෝදාංශයක් අවශ්‍යයි. මොකද ඒ විනෝදාංශය අවශ්‍ය වෙන්න හේතුව ඒ විනෝදාංශයම තමයි ඔබ කවදා හරි දවසක ඔබේ රැකියාවෙන් විශ්‍රාම අරගෙන ඔබ විශ්‍රාම ජීවිතයක් ගත කරන දවසේදී අන්නේ විනෝදාංශය තමයි ඔබට සතුටු වීමට තියෙන කරුණ. නමුත් අපි ඇත්තටම හිතලා බැලුවොත් අපිට ශ්‍රී ලාංකික වශයෙන් අපිට විනෝදාංශයක් තියෙනවද කියලා හිතුවොත් අපිට මං හිතන්නේ විනෝදාංශයක් නැහැ කියන එක තමයි. මොකද අපි විනෝදාංශය කියන එකේදී අපේ ඔළුවට එන්නේ මොනවද? බුද්ධ එකතු කිරීම, ඡායාරූප ශිල්පය, මේ පොත් කියමුවනේ. නමුත් ඇත්තටම මේක කල්පනා කරලා බැලුවම විනෝදාංශය කියන එකට අපි දුන්නොත් එහෙම ඒකේ මේ මොකක්ද කියන එකට විස්තරයක් දුන්නොත්, අර්ථකථනයක් දුන්නොත් විනෝදාංශය කියලා කියන්නේ ඔබ යම් කිසි කාර්යයක් කිරීමේදී ඔබට කාලය ගතවීම නොදැනේද, ඔබ එය කිරීමේදී ඔබට ඉතාමත් තෘප්තියක් ලැබේද, අන්න එය විනෝදාංශය වේ කියලා තමයි මම දකින්නේ. ඉතින් අන්න ඒක අපි තෝරගන්න ඕනේ මල්ලි. මොකද විනෝදාංශය ඔයා මේ කැමති විනෝදාංශය මගේ විනෝදාංශය. මගේ විනෝදාංශය නෙමෙයි තව කෙනෙකුගේ විනෝදාංශය. එතකොට අපි සෑම කෙනෙකුටම ඒ වගේ විනෝදාංශයක් අවශ්‍යයි. ඉතින් ඒක අපි තරුණ කාලයේදී විනෝදාංශය තෝරගන්න ඕනේ. මොකද ඒ විනෝදාංශම තමයි අපිට පසු කාලයේදී මේ උපකාර වෙන්නේ අපේ ජීවිතය මේ ඒ ආකාරයෙන් තබා ගන්න. ඉතින් ඒක ඉතින් එතකොට මම ඒකම කිව්වොත් දැන් සාමාන්‍යයෙන් මම දකින්නේ දැන් මගේ මේ ස්වෙච්ඡා සේවාවම තමයි මම දකින්නේ මගේ විනෝදාංශයෙන්ද. මොකද මට ඇත්තටම මේ සේවාවන් කරනකොට මට කාලය යෑමක් ගැන දැනීමක් නැහැ. මම ඉතින් ඒ කටයුතු කරනවා විශේෂයෙන් මේ ගුවන්විදුලි වැඩසටහන සඳහා. ඒ කියන්නේ ඔබට ඒ කියන්නේ තේරෙනවා මේ පැයක වැඩසටහනක් වුණත් අපිට සෑහෙන කාලයක් ඒ සඳහා වැය කරන්න සිද්ධ වෙනවා මේ වැඩසටහන මේ සකස් කරගෙන. ඉතින් ඒ කාලය තුල මට කිසිම ආකාරයෙන් ගැටලුවක් වෙන්නේ නැහැ මට ඒ කටයුතු කරන්න. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඒක තමයි මම දකින විනෝදාංශය කියලා. හොඳයි බොහොම ස්තුතියි. ආයුබෝවන්.